නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දේමානි භික්කවේ වජ්ජානි කතමානි දේ දිට්ඨ ධම්මිකංච වජ්ජං සම්පරායකංච වජ්ජන්ති තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, තුන් ලෝකාග්‍ර වූ ඒ භාග්‍යවත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ පහළ වුණු පුණ්‍යවන්ත පින්බර පුන් පොහෝ දිනය ලෝක සත්වයා කෙරෙහි පතර මහා කරුණාවෙන් අවිද්‍යාවෙන් අන්ධ වෙලා තණ්හා සංයෝජනාදී කෙලෙස්යන්ගෙන් බැඳිලා සසර ඒමියාත සැරිසරමින් අප්‍රමාණ දුකටපත් වුණා වූ නොදන්නාකම නිසා, කුසලයේ අකුසලයේ නොදන්නාකම නිසා, හොඳ නරක නොදන්නාකම නිසා, සාවද්‍ය අනවද්‍ය දේ නොදන්නාකම නිසා බොහෝ වැරදි කරලා, කයින් දුසිරිත දේ කරලා, වචනෙන් දුසිරිත දේ කියලා, මනසෙන් දුසිරිතවත් දේ සිතලා මේ විදිහේ බොහෝ අකුසලයන් සිද්ධ කරගෙන ඒ අකුසල කර්මයන් විපාක වශයෙන් විතක මහා නිරේ ඉපදිලා, විතක තිරසන් යෝනි ඉපදිලා, විතක ප්‍රේත විසෙහි ඉපදිලා අප්‍රමාණ දුක් කම්කටොළු විඳිමින් සසර මේ සැරිසරන ලෝක සත්වයා කෙරෙහි පතර මහා කරුණාවෙන් තමයි මේ මහා බෝධිසත්වයන් වහන්සේලා තමන් වහන්සේලාට පහසෙන් ආબોධ කරන්න තිබුණු නිවන් සැපය පැත්තකින් තියලා මේ සසරට පිවිසලා අප්‍රමාණ දුක් කම්කටොළු විඳිමින් සමත්‍රිහිංසත් පාරමී ධර්මයන් පූර්ණය කරලා උතුම් ලෞතර සම්මා සම්බෝධියටපත් උනේ. උන්වහන්සේ උතුම් සර්වඥ සම්මා සම්බෝධිය අවබෝධ කරගත්තේ අද වගේ උතුම් වූ පුන් පොහෝ දිනයක. එනිසා බෞද්ධ පින්නතුන්, ලෝකවාසී බෞද්ධ පින්නතුන් හැම දිනාටම අද විශේෂ දවසක්, සුවිශේෂී දවසක්. හැම දිනාගම සිත් සතන් තුළ පින් උල්පත් මතුවෙන, පින් සිතිවිලි මතුවෙන, කුසල ධර්මයන් වඩාත් තමන්ගේ චිත්ත සංතානය තුළ උපදවා ගන්න පුළුවන්, උපදවා ගන්න දවසකුයි අද දවස. ඉතින් මේ සදහැති පින්නතුනොත් හිමිදිරි උදෑසන මේ උතුම් සීල ප්‍රතිපදාවක පිහිටලා හැමදෙනා මේ සැදී පැහැදී කටයුතු කරන්නේ ඒ ලෞතර සාන්තනායක බුදුරජාණන් වහන්සේ පෙන්වා දුණු තුම් ධර්ම මාර්ගයේ ගමන් කරලා මේ සසරේ තියෙන නිස්සාර ස්වභාවය තේරුම් අරගෙන යතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සංසාර දුකින් සදාහර මිදෙන ප්‍රතිපatti මාර්ගයේ අනුගමනය කරන්නට. පින්වත්නි, අපි දේශනාව සඳහාද මාතෘකා කරගන්නට දුනේ තථාගත වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් සූත්‍ර ධර්මයක් පැහැදිලි කරලා දෙන්නට. මේ සූත්‍රය අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතයේ පළවෙනි පඤ්ඤාසකේ වස්සුපනායිකා වර්ගයේ පළවෙනි සූත්‍රය. මේ නම් කරලා තියෙන්නේ වජ්ජ සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා පෙන්වා දෙනවා, මහණනි, මේ ලෝකේ වැරදි දෙකක් තියෙනවා. වැරදි දෙකක් තියෙනවා. මොනවද? දිට්ඨි ධම්මික වජ්ජ, සම්පරායක වජ්ජ. ඒ කියන්නේ දිට්ඨි ධම්මික වජ්ජ කියලා හඳුන්වන්නේ සමහර වැරදි තියෙනවා. ඒ වැරදි කරාම මෙලවදීම විපාක ලැබෙනවා. දිට්ඨි ධම්මික විපාක ලැබෙනවා. දිට්ඨි ධම්මික වශයෙන් තියුණු කටුක දුක්ඛ විපාකයන් අනුභව කරන්නට සිද්ධ වෙනවා නම් යම් වරදක් කරලා අන්නේ වැරදි වලට කියනවා දිට්ඨි ධම්මික වජ්ජ කියලා. සම්පරායක වජ්ජ කියලා කියන්නේ සමහර විට ඒ කරන වැරදි වලට මෙලවදී විපාක ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්.
මෙලොවදී විපාක ලැබෙන ඉඩ අවස්ථාවක් නොලැබී යන්න පුළුවන් කුමනෝ හේතුවක් නිසා. හැබැයි නමුත් ඒ ඇයට ඒකාන්තයෙන් පරලොවදී නම් විපාක හම්බ වෙනවා. ඔහුට මේ ජීවිතයේදී ධර්ම මාර්ගය අවබෝධ කරගන්න පුළුවන් වුණොත්, සෝවාන් ආදී මාර්ගඵලයක් සාත් කරගන්න පුළුවන් වුණොත් ඒවෙන් මිදෙන්න පුළුවන් වෙයි. නැම නැති වුණොත් මතු භවයක නිරේ ඉපදිලා අනේක විද දුක්ඛම කටළු විඳින්න සිද්ධ වෙනවා. ඒ මතු භවයේදී නිරේ ඉපදිලා අනේක විද දුක් දුම්නස් විඳින්න සිද්ධ වෙනවා නම් යම් වැරදක් කරලා අන්නේ වැරදි වලට කියනවා සම්පරායික වජ්ජ කියලා. සම්පරායික වජ්ජ කියලා. ඉතින් මේවා පිළිබඳව අපි හොඳ වැටහීමක් ඇති කරගත්තොත් අනේ මේ විදිහේ වැරදි කරොත් මටත් මේ වගේ දුක් විඳින්න සිද්ධ වෙනව නේද කියලා ඒ වැරදි කරන අය විඳින දුක්ඛම කටළු දැකලා දැනගෙන අහලා දැනගෙන හෝ හිතේ සංවේගයක් ඇති කරගත්තොත් අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් අනේ මම නම් මෙවැනි වැරදි කරන්නේ නැහැ කියලා ඒ වැරදි වලින් මිදලා ශික්ෂිත ජීවිතයක් ගත කරගත්තොත් ධර්මානුකූල ජීවිතයක් ගත කරගත්තොත් ඒ විදිහේ දුක්ඛම් කටළු ලක් නොවි ජීවත් වෙන්නට පුළුවන්. ඒ වගේම තථාගතයන් වහන්සේ පෙන්වා දුන් උතුම් ධර්ම මාර්ගය අනුගමනය කරලා කොහොම හරි කරලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරගත්තොත් සම්පූර්ණ මේ දුක් වලින් මිදෙන්නට පුළුවන්. ඒ නිසා සසර පිළිබඳව සංවේග ඇති කරගන්නට වැරදි කරාම ලැබෙන දඬුවම් පිළිබඳව වැටහීමක් ඇති කරගන්න එක වටිනවා. ඒවා දැනගන්නකොට ඒ වැරදි වලින් මිදෙන්න පුළුවන්. එවැනි වරදක් කරන්න හිතුනොත් අනේ මෙවැනි වරදක් කරොත් එවැනි වරදක් කරන්න සිතවිල්ලක් හෝ පහළ වුණොත් අනේ මේ දේ කරොත් මේ වගේ විපාකත් මට ලැබෙන්න සිද්ධ වෙනවා නේද කියලා ඒ පිළිබඳ මානසිකාර්ය කරලා ඒ චේතනාවම ඒ අකුසල චේතනාවෙන් මේක ගලවලා දාන්න පුළුවන්. එයින් ගැලවෙන්න පුළුවන්, මිදෙන්න පුළුවන්. එනිසා අපි මේ දේශනාව තුළ අන්නේ දිට්ඨි ධම්මික වජ්ජය හා සම්පරායික වජ්ජය පිළිබඳව පින්තුන්ට පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම බුදුරජාණන් වහන්සේ මොනවද මේ දිට්ඨි ධම්මික වජ්ජ? වැරදි කරාම මොනවද දිට්ඨි ධම්මික වශයෙන් ලැබෙන දුක් විපාක දඬුවම් මොනවද කියලා සූත්‍ර ධර්මයේ සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙනවා. පින්තුනි මේ දඬුවම් ඒ කාලේ රජ කාලේ වැරදි කරපු අයට දුන්න දඬුවම්. ඒ දඬුවම් නම් වශයෙන් පෙර පොතේ සූත්‍රයේ සඳහන් වෙනවා. අට කතාවේ ඒවා මොනවද කියලා පැහැදිලි කරලා විස්තර කරලා තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවානේ සහැසිකම් කරනවා, හොරකම් කරනවා, අනුන්ගේ ගෙවල් බිඳලා වස්තු සම්පත් පැහැර ගන්නවා, මගතොටේදී මම් පහරනවා, ඒ කියන්නේ මගතොට යන අයගෙන් වස්තු සම්පත් පැහැර ගන්නවා, ස්ත්‍රී දූෂණ කරනවා, ළමා අපචාර කරනවා, මහ ජනතාවගේ වස්තු සම්පත් කොල්ල කනවා, හොරකම් කරනවා, තවත් සහැසිකම් කරනවා. මේ විදිහින් නොඑක් රෞද්‍රකම්, සහැසිකම්, සොරකම්, මරකම්, දූෂණ, වංචා මේ වගේ දේවල් කරන පුද්ගලයෝ ඉන්නවා ලෝකේ. අතීතෙත් හිටියා, වර්තමානෙත් ඉන්නවා. මෙන්න මේ වගේ කරන අයට අතීතයේ රජවරු එවැනි වර්ධි කරන අය අල්ල ගන්නවා. මහා ජනතාව හෝ පැමිණිලි කරාම රජවරු රාජ මැතිමතුරු යොදවලා ආරක්ෂකයින් යොදවලා එවැනි සොරු මංකොල්ලකාරීන්ව, ස්ත්‍රී දූෂකයන්ව, මහජන සම්පත් කොල්ල කන අයව අල්ල ගන්නවා. අල්ලගෙන ඒ ඇයට නීති අනුකූලව දිය යුතු දඬුවම් ලබා දෙනවා. ඒ දඬුවම් මොනවද කියලා තමයි මේ දිට්ඨි ධම්මික වජ්ජ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ. බලමු පින්නතුනේ ඒ කාලේ රජවරු එහෙම වැරදි කරපු අය අල්ලගෙන දෙන දඬුවම් මොනවද කියලා. එහෙම දඬුවම් දෙන්නේ රහස්ගතව නෙමෙයි. මුළු රටේම අඩබෙර යවනවා. වදක මාල දාලා පාර දිගේ ඔහු අරගෙන යනවා වදක බෙරේ වයිමින් මුළු රටේම ජනතාවට ඔහු වැඩිකාරයෙක් කියලා පෙන්වා දෙනවා. ඔහු කරපු වරද කියනවා. රටේ ඉන්න සියලුම ජනතාව එක තැනකට ඒකරාශී කරනවා. ඒකරාශී කරලා සියලු ජනතාවට පේන විදිහට තමයි ඔහුට වදය සිද්ධ කරන්නේ. හේතුව මොකද පින්තුනි? එහෙම කරනකොට අනික් අය දකිනවා මේ දේ නොනේ තියෙන කෙනෙක් නම් හිතනවා අහෝ මේ පුද්ගලයා මේ වගේ දුෂ්ටකමක් කරලා මේ වගේ වරදක් කරලා
මේ විදිහේ දණ්ඩනයක් දුකක් කටුක තියුණු දඬුවමක් විඳිනවා නේද? ඉතින් මමත් මෙහෙම දෙයක් කරොත් අනිවාර්යෙන් ඒකාන්තයෙන් මටත් මේ දඬුවම ලබන්න සිද්ධ වෙනවා නේද කියලා සංවේගයක් ඇති කර ගන්නවා. දඬුවම පිළිබඳ බයක් ඇති ගැනීමක් ඇති කර ගන්නවා. අන්නේ හේතු කාරණා කරනගෙන ඒ පුද්ගලයා මේ වරදින් එවැනි වැරදි නොකරන කෙනෙක් බාටපත් වෙනවා. හික්මන කෙනෙක් බාටපත් කරනවා. ඒ නිසා තමයි අර පිරිස ඉදිරියට ගෙනල්ලා ඔහු කරපු වරදත් ප්‍රකාශ කරලා ඔහුට දෙන දඬුවමත් කියලා ඒ දඬුවම සිද්ධ කරන්නේ. ඒ දඬුවම් අතර එකක් තමයි පින්නතුනි. ඊවණන් වශයෙන්ුත් මම එකිනෙක කියලා විස්තර කරන්නම්, පැහැදිලි කරන්නම්. එකක් තමයි පළවෙනි එක තමයි කසාහිපි තාලෙන්ති. ඒ කියන්නේ කසයෙන් තලනවා. පිළිතුන හැටි කසය කියන එක ඒ කාලේ දඬුවම් දෙන්නට හදපු උපකරණයක්. ඒකෙන් පහර දෙනවා. ඉතින් ඒක ඒ කරපු වරදට අනුකූලව කස පහරවල් 10ක් වෙන්න පුළුවන්, 50ක් වෙන්න පුළුවන්, 100ක් වෙන්න පුළුවන්, 200ක් වෙන්න පුළුවන්, 300ක්, 400ක්, 500ක් මෙහෙ වෙන්න පුළුවන්. ඉතින් ඒ කස පහර වදිනකොට ඒ පිටවල් පැරිලා ලේ ගලන්න අවස්ථාවක් එනවා. කකුල් පැරිලා ලේ ගලන අවස්ථාවක් එනවා. ඒ වුණත් කස පහර ගහන එක නවත්තන්නේ නැහැ. ඔය කොයිතරම් බැගෑපත් වුණත්, හඬල වැළපුණත්, සමහර විට සිහි නැතිව වැටුණත් කස පහර ගහන එක වළක්වන්නේ. කස පහර නියමිත සංඛ්‍යාව උහුට ලබා දෙනවා. සමහර විට උදේට කස පහර 100ක්, හවසට කස පහර 100ක් එහෙම දෙන්නත් පුළුවන්. මේ විදිහට කසයෙන් තලනවා. ඒක එක දඬුවමක්. ඊළඟ තමයි පින්නතුනි වෙත්තේ හිපි තාලෙන්ති. ඒ කියන්නේ මේ වේවැලෙන් තලනවා. වේවැල කියන එක නම් ගොඩක් දෙනෙක් දන්නවා ඇති. මීට අවුරුදු දශක දෙක තුනකට කලින් උනත් අතීතේ පාසල උනත් වැරදි කරන ශිෂ්‍යයන්ට දඬුවම් දෙන්න ආචාර්යවරු ළඟ වේවැල තිබිලා තියෙනවා. වේවැලෙන් පහර දෙන එක සිද්ධ කරනවා. ඉතින් වේවැල් පහරවලුත් යම් සංඛ්‍යාවක් නියම කරන සංඛ්‍යාවට අනුව ලබා දෙනවා. ඉතින් ඔහු කොයිතරම් බැගෑපත් වුණත්, හඬ තැළුවත්, ඇඬුවත්, වැළපුණත් පහර දෙන එක නවත්තන්නේ නැහැ. වදක විසින් මේ පහර දීම සිද්ධ කරනවා. ඔහු කර වරදට අනුකූලව ඒ වේවැල් පහරවල් හම්බ වෙනවා. ඊළඟ තමයි අද්ධ දණ්ඩකේ හිපි තාලෙන්ති. ඒ කියන්නේ ඔය කතාවට කියන්නේ 6-4 පොල්ලක් කියලා. ඒ වගේ අඩි 6ක් විතර දිග හොඳ ශක්තිමත් මුගුරක් අරගෙන මුගුරෙන් පහර දෙනවා, තලනවා. පිට හරහාට, කකුල් හරහාට එහෙම පහර දීම සිද්ධ කරනවා. සමහරට ඒ පහර නිසා අතපය කැඩෙන්න පුළුවන්. හමු පුපුරලා, මස් පුපුරලා යන්නට පුළුවන්. ඒ නමුත් ඔහුට නියම කරපු රජවරු විසින්, රජතුමා විසින් නියම කරපු පහර සංඛ්‍යාව ලබා දෙනවා. කොයිතරම් හැඬුවත්, වැළපුණත්, බැගෑපත් වුණත් ඒ පහර දීම නවත්තන්නේ නැහැ. සමහරට ඒ පහර කාගෙන සිහිනසුන් වෙන්නට පුළුවන්. සමහරට ඒ පහරවල් වැදිලා අවසානයේ මරණයටපත් වෙන්නට පුළුවන්. ඒ විදිහේ පහරවල් ලබා දෙනවා, මුගුරින් පහර දෙනවා. මම පිනුත් මේ විදිහේ වරදක් කරොත්, යම්කිසි වරදක් කරොත් අන්නේ වැරදි කරපු කෙනාට මේ විදිහේ දඬුවම් ලබන්නට සිද්ධ වෙනවා. ඊළඟ එකක් තමයි හත්තම්පි චින්දන්ති. ඒ කියන්නේ අත කපලා දානවා. අත කපලා දානවා. එක අතක් වෙන්න පුළුවන්, අත් දෙකම වෙන්න පුළුවන්. සමහර විට මැණික් කටුව ළඟින් අත කපලා දාන්න පුළුවන්. එහෙම නැතිනම් වැලිමිට ළඟින් අත කපලා දාන්න පුළුවන්. එහෙම නැතිනම් උරහිස්ත ළඟින් අත ගලවලා දාන්න පුළුවන්. මේ විදිහේ දඬුවමට වරදට අනුරූපව දඬුවම ලබා දෙනවා. එක අතක් වෙන්න පුළුවන්, අත් දෙකම වෙන්න පුළුවන්. කපලා දාන එක, අත් සිඳලා දාන එක. ඊළඟ එක තමයි පාදම්පි චින්දන්ති. කකුල් කපලා දානවා. කකුලක් වෙන්න පුළුවන්, කකුල් දෙකම වෙන්න පුළුවන්. ඒ කකුල් කපනකොටත් එක්කෝ වලලු කරහන්දියෙන් කපන්න පුළුවන්. එහෙම නැත්නම් දණහිස ළඟින් කපන්න පුළුවන්. නැත්නම් මුලින්ම කකුල කපලා දාන්න පුළුවන්. තියුණු කැපෙන ආයුධ අරගෙන කොටයක් උඩ තියලා කකුල කපලා දානවා. ඉතින් එහෙම කකුල කපලා දාලා මේ බෙහෙත් කරන්නේ එහෙම නැහැ. හිතන්න දැන් මෙහෙම අත කපනකොට කකුල කපන ලේ ගලනවා, රෙදෙනවා. තියුණු කටුකු දුකක් කොහොමද විඳින්න සිද්ධ වෙනවා. ඒ වදක හිතන්නේ අනේ මෙයාගේ කකුල කපනකොට රෙදෙන්න පුළුවන්, අඬන්න පුළුවන්, දුකක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කකුල හිරිවට්ටලා කකුල කපන්න ඕන. අත හිරිවට්ටලා අත කපන්න ඕන කියලා එහෙම හිතන්නේ නැහැ. මේ කරාට දුකක් දොමනසක් ඇති නොවන විදිහට සිහි නැති කරලා අතපය කපුම කියලා එහෙම කරන්නේත් නැහැ. පණ පිටින්ම ඉඳිද්දි අමුවමින් ඉඳි තමයි මේ අතපය කපන එක සිද්ධ කරන්නේ. සමහරට එකවර කපලා දාන්න නැතුව ටික ටික කපන්න පුළුවන්. කොටසින් කොටස කපලා ඕට වැඩි තියුණු කටුකු අමනාපු
අමිහිරි දුකක් ඇති කර දෙන්න පුළුවන්. ඉතින් ඔහු කරපු වරදේ බරපතලකම යම්සේද ඔහුට ලැබෙන දුකේ වේදනාවත් එපරිදිම වෙන විදිහට දඬුවම නියම කරනවා. මේ විදිහේ අත සිඳින එක, අත් දෙකම හෝ සිඳින එක, පාද සිඳින එක, පාද දෙකම හෝ සිඳින එක සිද්ධ කරනවා. ඊළඟට මේ අත් පා දෙකම කපලා දාන්න පුළුවන්. අත් දෙකත් කපලා දානවා, පා දෙකත් කපලා දානවා. ඒවා කපාද්දිත් අර විදිහට ටිකෙන් ටික අතේ ඇඟිලි වලින් පටන් අරගෙන අත මුල දක්වාම කොටස කර කපන්න පුළුවන්. එතකොට එහෙම පහර වදින වාරයක් ගන්න තියුණු කටකු අමනාපු ඉතා දැඩි දුකක් අනුභව කරන කෙනෙක් වෙනවා. ඉතින් හිතන්න අපේ ඇඟිල්ලක් පීයකට කැපුණොත්, බ්ලේඩ් එකකට කැපුණොත් කොයිතරම් වේදනාවක් අපිට තියෙනවද කියලා. ඉතින් තියුණු කටකු මොහත් ආයුධයකින් මේ ඇඟිලි එකිනෙක කපනකොට, අත කෑලි කෑලවට කපනකොට, ටිකින් ටික කපනකොට කොයිතරම් තියුණු කටකු දුකක් හට ගන්නවද, ඇති වෙනවද? ප්‍රත්‍යක්ෂා කර බලන්න, සිහි කරලා බලන්න. ඒ දුක කොයිතරම් දුකක් වෙයිද? පුංචි කැපීමක් නිසා අපට ඇති වෙන වේදනාව විශ්වාසගෙන බැරි කොට ඒ සා තියුණු කටකු දුකක්, ඒ විදිහේ තියුණු ආයුධුලින් කෑලි කෑලවට කපනකොට කොයිතරම් දුකක් ඔහුට ඇති වෙනවද? පිනුතුනි, ඔහු කරපු වරදට අනුරූපව ඒ දඬුවම සිද්ධ වෙනවා, විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට අත්පාද හතරම කපලා දාලා අවසන් කරනවා. ඉතින් සමහරට එහෙම තාරගෙම කඳ කොට විසරක් ඉතුරු වෙනවා. ඔහු ජීවත් වෙන්නත් පුළුවන්, ජීවත් නොවෙන්නත් පුළුවන්. ඊළඟ වරද දඬුවම තමයි පින්නතුනි කන්නම්පි චින්දන්තේ. කන කපලා දානවා. කරපු වරදට අනුරූපව කන කපලා දානවා. කන කපනකොටත් කොටස කන කපලා දාන්න පුළුවන්. එකවරම කන සිඳලා දාන්නත් පුළුවන්. එක කනක් වෙන්න පුළුවන්, කන් දෙකම වෙන්න පුළුවන්. කපලා දානවා. ඒක තව දඬුවමක්. ඊළඟ දඬුවම තමයි නාසම්පි චින්දන්තේ. නාසය කපලා දානවා. නාසය කපලා දානවා. ආයෙ එහෙම නාසය කැපුවා, කන කපුවාම ලේ ගලනවායි කියලා වල බෙහෙත් කරන්න, ප්‍රතිකාර කිරීමක් එහෙම කරන්නේ නැහැ. කපලා දාලා යනවා. ඒක වදකයේ කාර්යය. වදකයේ විසි සිද්ධ කරන්නේ රජු විසින් නියම කරපු දේ. ඔහු කරපු වරදට අනුරූපව දඬුවම ලබා දෙනවා. මේ විදිහට කන කපන එක, කන් දෙකම හෝ කපන එක, නාසය කපන එක දඬුවම වශයෙන් සිද්ධ කරනවා. ඒ දඬුවමටත් වඩා වැඩි වූ දඬුවමක් දෙන සුදුසු වරදක් නම් කරලා තියෙන්නේ කන් දෙකත් කපලා දානවා, නාසයත් කපලා දානවා. ඒකට කියනවා කන නාසාපි චින්දන්තේ කියලා. කනත් නාසයත් දෙකම සිඳලා දාන දඬුවමක්. ඊළඟ වදේ තමයි පින්නතුනි, ඒක හඳුනනවා බිලංග තාලිකම්පි කාරන්තේ. ඒ කියන්නේ බිලංග තාලික කියලා වදයක් තියෙනවා. ඒ වදේ කරනවා. මොකක්ද මේ බිලංග තාලික කියන වදය? එතෙන්දී පෙන්වා දෙනවා කොහොමද ඒක කරන්න කියලා. කරලා තියෙන විදිහ හිස් කබල ගලවනවා. පින්නතුන් දැකලා ඇති ඔය මිනි කපන අවස්ථාවල ඒ පරිශන කටයුතු සඳහා හිස් කබල ගලවන අවස්ථාව. හිස් කබල කීයතෙන් කපලා ගලවන දැකලා ඇති. ඒ විදිහට කියත් වලින් කපලා අඬු වලින් ගහලා හිස් කබල ගලවනවා. මේවා කරන්න පින්නතුනි පන පිටින් ඉදිද්දි, ජීවත් වෙලා ඉදිද්දි. ආය සිහි නැති කරලා හිරිවට්ටල හැම නෙමෙයි. හිස් කබල ගලවලා ඊට පස්සේ කරන්නේ මොකද්ද? ගිනිහන් වෙන්න රත් වෙච්ච යකඩ ගුලියක් අරගෙන. ගිනිහන් වෙන්න රත් වෙච්ච යකඩ ගුලියක් අරගෙන යකඩ ගුලිය හිස් කබල උඩින් අර හිස් මොළේ උඩින් තියෙනවා. හිස් මොළේ උඩින් තිබ්බාම අර ගිනිහන් විලාන තියෙන්නේ හිස් මොළේ තියෙන මේ හිස් මොළ ගුලිය පිච්චිලා දිය වෙලා අර කැඳහැලියක් වගේ වෙලා උණු වෙලා වැක්කිරලා යනවා. හිතන්න පින්නතුනි, ඒ වගේ දුකක් ගැන හිතන්නවත් පුළුවන්, ඒ වගේ දඬුවමක් විඳින ගැන හිතන්නවත් පුළුවන්ද? එයාගේ මරණය ඉතින් ඒකාන්තයෙන්ම සිද්ධ වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඉතින් එහෙම මරණයටපත් වෙන්නේ තියුණු කටකු අධිකෝ වේදනාවක් විඳලා. ඔහු කරපු වරදට අනුරූපව ඒ දඬුවම හම්බෙලා තියෙන්නේ. පින්නතුනි, මේ වගේ දඬුවම් අපි සසර විඳලා ඇති. බුද්ධ දේශනාවන බැලුවොත් එහෙම මේ අනවරාග සංසාර එනකොට, මේ අනවරාග සංසාරේ ගමන් කරනකොට බොහෝ වාර ගණන් අපිත් මෙවැනි දඬුවම් විඳලා ඇති. නමුත් මේ භවයෙන් වෙහිලා තියෙන හින්දා අපිට ඒවා අද තේරෙන්නේ නැහැ. මේ වගේ දඬුවම් නෙමෙයි, නිරේපිදලා නිරාදුකුත් අපිට විඳලා ඇති. ඒක තමයි මේ සංසාරයේ ස්වභාවය. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ සංසාරයේ ස්වභාවය. වැරදි කරාම වැරදි වලට හැම වෙන දඬුවම් වල ස්වභාවය තේරුම් අරගෙන අපි උත්සාහ කරන්න ඕන
එවැනි දුසිරිතින් වැළකීලා සුචරිතවත් ජීවිතයක් ගත කරන්නට. ඒ නිසා තමයි අතීතයේ වැරදි කරපු අය දුන දඬුවම් පිළිබඳව මේ පෙන්වා දෙන්නේ. ඊළඟ දඬුවම පින්නතුනි සංක මුණ්ඩිකම්පි කාරන්තේ කියලා කියනවා තියෙනවා. ඒ කියන්නේ සංක මුණ්ඩික කියන වදය කරනවා. සංක මුණ්ඩික කියන වදය කරනවා. සංක මුණ්ඩික කියන වදය කියන්නේ එතනදී මේ උඩුතොලෙන් හරියෙන් කන ළඟින් පිටිපස්සේ බෙල්ලට පිටිපස්සෙන් හැම කපනවා. තියුණුව කැපෙන අවධියක් අරගෙන ඒ විදිහට හැම කපනවා. කපලා ඔය කේස් වවාගෙන ඉන්න අය ඉන්නවනේ. ඒක ඒ දඬුවම ඒ අර දෙන ලේසි. ඊළඟට කේස් වැටි එකට අල්ලලා ගැට ගහලා ලී එක ගැට ගහලා ටික ඉහළට අදිනවා. අදිනකොට මේ හැම ක්‍රමයෙන් ගැලවෙනවා. ගැලවෙන්නේ නැතිකොට අර තියුණු පිහියක් අරගෙන ටික හැම කපනවා. කපනකොට හැම ඔක්කොම ගැරිවිලා යනවා. දැන් තියෙන්නේ හිස් කටුව පෑදිලා තියෙන්නේ. හිස් කබල පෑදිලා තියෙන්නේ. ඊළඟට කරන්නේ එතනින් නවතින්නේ නැහැ. කළු ගල් කැටයක් අරගෙන රළු ගල් කැටයක් අරගෙන අර හිස් කබල වතුර දදා උලනවා. සුදු පාට වෙනකන් අර උඩින් තියෙන හැම ආදී ගැලවල සුදු පාට වෙනකන් අර හිස් කබල උලනවා. එයා මැරෙන්නේ ඒ වේදනාව තියුණුව කටුක වේදනාවට විඳින සිද්ධ වෙනවා. ඉතින් බැගෑපත් කරනවා, අඬනවා, වැළපෙනවා. නමුත් ඒ දඬුවම ඔට ලබන්න සිද්ධ වෙනවා, දඬුවම සිද්ධ කරනවා. සමහරට මේ වේදන ඉවසා ගන්න බැරුව සිහිසුන්ව වැටෙන්නට පුළුවන්. නමුත් දඬුවම ලබා දෙනවා. ඒ වගේ තියුණුව කටුකෝ දඬුවම් ලබා දීලා තියෙනවා අතීතයේ මේ වැරදි කරපු අයට. වැරදි වල ස්වභාවය මත. ඊළඟ දඬුවම තමයි පින්නතුනි රාහුමුඛම්පි කාරන්තය කියලා කියනවා. ඒ කියන්නේ රාහුමුඛ කියන වදේ සිද්ධ කරනවා. රාහුමුඛ කියලා කියන්නේ මේ අඬුවක් අරගෙන කට ඇරලා කට වහන්න බැරි වෙන්න හිර කරනවා. එහෙම හිර කරලා කට වහන්න බැරි වෙන්න අඬු දාලා කට ඇරලා තියලා ඒක මොකේ ඇතුලේ කට ඇතුලේ පහන් දැල්ලනවා. පහන් දැල්වලා ඒකින් නවතින්නේ නැහැ. තියුණු නියන් අරගෙන මේ කන ළඟ ඉඳලා කට පැත්තට එනකම්ම කන් සිදුරේ ඉඳලා ඔක්කොම හාරනවා. හාර පාරනවා. එතකොට අර මුළු මුඛේම ලේ වලින් පෙරෙනවා. ඉතින් ඒ කෙනා ඒ හේතු කාරණා කරගෙන තියුණු කටකෝ දුකක් විඳින කෙනෙක් අනුභව කරන කෙනෙක් බාටපත් වෙනවා. ඉතින් බැගෑපත් වෙනවා, හඬන වැළපෙනවා. නමුත් දඬුවම නවත්තන්නේ නැහැ. සමහරට ඒ දඬුවම ඉවස ගන්න බැරුව වේදන ඉවස ගන්න බැරුව සිහිසුන් වැටෙන්නට පුළුවන්. සමහරට ඒ දඬුවම නිසා මරණය වුණා සිද්ධ වෙන්න පුළුවන්. ඔහු කරපු වරදේ සැහැසිකම අනුව දඬුවම ලබා දීම සිද්ධ වෙනවා. ඒකත් එක දඬුවමක්. ඊළඟ එක තමයි පින්නතින් ජෝතිමාලිකම්පි කාරන්තය කියලා පෙන්නනවා. ඒ කියන්නේ ජෝතිමාලික කියන වාදේ කරනවා. ඒ කියන්නේ මුළු ඇඟේම තෙල් පාංක දොතනවා. රෙදි කැබිලි ඔතලා, ඒ කියන්නේ තෙල් පොඟවපු රෙදි කැබිලි ඔතනවා. තෙල් පොඟවපු රෙදි කැබිලි හැම මුළු ඇඟ පුරාම ඔතනවා. පාවලත් මුළු ඇඟේමත් ඔතනවා. හිසේ පටන් දෙපතුල දක්වාම වෙලනවා. වෙලලා කොහේ හරි හිටවලා ගහක බැඳලා හරි කණුවක බැඳලා හරි ගිනි තියනවා. ඉතින් ඒ ගින්නට පිච්චෙනවා. බැගෑපත් හඬ කරනවා. ඒ ගින්නෙන් දැවෙනකොට විලාප තියෙනවා. නමුත් ඒ ගින්න නිවන්න කවුරුත් ඉදිරියපත් වෙන්නේ නැහැ. ඔය ගින්නෙන් දැවිලා සමහරට මරණය සිද්ධ වෙන්න පුළුවන්. නැත්නම් මරණ මාත දුකකටපත් වෙන්න පුළුවන්. ඉතින් තමන් කරපු වරදට අනුව එබෙදි දඬුවම් පවා දීලා තියෙනවා. ඊළඟ තමයි පින්නතුනි හත්ත පජ්ජෝතිකම්පි කාරන්තේ කියලා පෙන්නනවා. ඒ කියන්නේ හත්ත පජ්ජෝතික කියන දඬුවම දෙනවා. ඒ කියන්නේ අත් දෙකත් පා දෙකත් මේ විදිහට ගිනි තියෙනවා. අර මුළු ඇඟම තෙල් පාංග දොතලා ගිනි තිබ්බනේ. ඒ වගේ අත් දෙකේ කකුල් දෙකේ විතරක් තෙල් පාංග දොතලා තෙල් පෙඟු රෙදි ඔතලා ගිනි තියෙනවා. ඉතින් ඒ නිසාගේ අත් දෙක පෙච්චිලා උණු වෙලා ඇටකොට දක්වා පෑදෙන්න පුළුවන්. කකුල් දෙකත් සම්මස්නහර පිච්චිලා ගිහිල්ලා ඇටකොට වලට පෑදෙන්න පුළුවන්. සමහර නැමරි මරණ මාත දුකක් වහන බව කරන කෙනෙක් වෙනවා. නැමරි ජීවත් වුණත් හොර ජීවිතය ගත කරනවා කියන එක පහසු වෙන්නේ නැහැ. ඒ බඳු තියුණු කටුකෝ හිත අප්‍රසන්න වූ දඬුවම් එදා රජකාරී දීලා තියෙන වැරදි කරපු අයට සැහැසිකම් කරපු, හොරකම් කරපු, මිනී මරපු, ස්ත්‍රී දූෂණ කරපු මෙවැනි වැරදි කරපු අයට වෙන දඬුවම් අතීතයේ දීලා තියෙනවා. තව තියෙන පින්නතුනි ඒරක වත්තිකම්පි කාරන්තේ ඒරක වත්තික කියලා දඬුවමක් දෙනවා. ඒරක වත්තික කියලා කියන පින්නතුනි ගෙලේ ඉඳලා ගෙලෙන් පල්ලෙහා මුළු හැමම ටික ගලවගෙන යනවා. හැම ගලවන තියුණු කැපෙන ආයුධ අරගෙන හැම කප ගලවනවා. ඔය පින්නතුන් දැකලා ඇති මිනිහ කපන අය එහෙම හැම ගලවනවා.
ඔය සත්තුන්ගේ හැම ගලවන දැකලා තිනේ. ඉතින් ඒ විදිහට හැම ගලවගෙන යනවා. ගෙලේ පටන් අත්වලත් ඊට පස්සේ මුළු ඇඟ පුරාම ඇඟේම හැම ගලවන ගිහිල්ලා ගොප්පැටේ දක්වාම හැම ගලවගෙන යනවා. අවසානයේ හැම නැති මාස් හදලා එල්ලිච්චි සත්‍යයේ තමයි ඉන්නේ. මිනිහෙක් තමයි ඉන්නේ. ඉතින් මෙහෙම හැම ගලවනකොට ඒවා ටික ටික කපනකොට තියුණු කටුකු දුකක් ඇති වෙනවා. අපේ හැම චුට්ටක් ගැලවෙනකොට නැත්තම් වැටිලා තුවාල වෙලා හැම ගැලවුණාම කොයිතරම් වේදනාවක් හට ගන්නවද? ඒ ඇතිචි තුවාලයට බෙහෙත් දානකොට කොයිතරම් දැවිල්ලක් වේදනාවක් හට ගන්නවද? ඉතින් මෙහෙම හැම කපනකොට ටික ටික හැම කපා අරන් යනකොට පල්ලෙහාට කොයිතරම් තියුණු කටුකු දුකක් එයාට ඇති වෙනවද? නමුත් ඒ දඬුවම දෙන එක නවත්තන්නේ නැහෙනේ. ඒ තැනත කොයිතරම් බැගෑපත් වුණත් කොයිතරම් හැඬුවත් වැරපුණත් දුක් දන්වස් කිව්වත් ඒව දඬුවම නවත්තන්නේ නැහැ. ඒ වේදනාව ඉවස ගන්න බැරුව දුක ඉවස ගන්න බැරුව ඔහු සිහිසම් වුණත් හැම ගලවෙන එක නවත්තන්නේත් නැහැ. ගොපැටේ දක්වාම හැම ගලවන ගිහින් හැම ගලවලා දානවා. එක දඬුවමක්. ඊළඟ දඬුවම තමයි පින්නතුනි චිරක වාසිකම්පි කාරන්තය කියලා කියන එකනේ. චිරක වාසික කියන වාදේ කරනවා. ඒකේ කරන්නේ මුලින් කරේ ගෙලේ ඉඳලා ගොප්පැටේ දක්වාම හැම ගලවන ගියානේ. මෙතෙන්දී කරන්නේ ගෙලේ ඉඳලා හැම ගලවගෙන ඇවිදින් ඉන ළඟ නවත්තනවා. ඊට පස්සේ ඉනෙන් පල්ලෙහාට ආපු හැම ගලවන ගිහින් ගොප්පැටේ ළඟ නවත්තනවා. එතකොට අර උඩු කොටසේ ගලවපු හැම ඉනෙන් පල්ලෙහාට ඇඳුමක් වගේ වැටිලා තියෙනවා. එතනින් හැම කොටස පල්ලෙහාට ගලවගෙන යනවා. ඉතින් ඒ විදිහට කොටස් දෙකක් වශයෙන් හැම ගලවන එක සිද්ධ කරනවා. ඇඳුමක් ඇඳුවා වගේ තියෙනවා. ඉතින් තියුණු කටුක දුකක් විඳිනවා. හැම ගලවනටත් ඒ දුක ඇති වෙනවා. ඒව හැම ගැලුවන් පස්සේ හුලං වදිනකොට වාතාශ්‍රය වදිනකොට කොයිතරම් වේදනාවක් දැවිල්ලක් ඔහුට ඇති වෙනවද? ඉතින් ඒ සත්‍යය පුද්ගලයා ඒ වැඩි කරපු කෙනා මරණිය හෝ මරණ මාත්‍රෝ තියුණු කටුක දුකක් විඳින කෙනෙක් බවට පත් වෙනවා. බලන්න පින්නතිනි ඒ සහජිකම් වැඩි කරාම අතීතයේ රජවරු දීලා තියෙන දඬුවම්. ඉතින් ඒවා දකින්න කෙනෙකුට හිතෙන්නේ නැහැ කවදාකවත් එවැනි වරදක් අය කරන්නට. ඒ නිසා තමයි මහ ජනතාව ගෙනල්ලා හැමෝම ඉදිරියේ දඬුවම් දීලා තියෙන්නේ. ඊළඟ තමයි පින්නතුනි ඒනීය කම්බිකාරන්තය කියලා කියනවා. ඒනීයක කියලා කියන්නේ අත් දෙකයි කකුල් දෙකයි ඈත් කරවලා පොළවේ දිගාරවනවා. දිගාරවලා අත්වල වැලිමිට හන්දියෙන් තියුණු උල්ලු ඇන ගහලා පොළවට සවි කරනවා. කකුල් දෙකේ දණිහ ලගිනුත් තියුණු උල් සහිත යකඩ ඇන ගහලා පොළවට සවි කරනවා. ආය හෙලවෙන්න බෑ. අතපය හොලවන්න පුළුවන් කමක් නැතන හොලවන්න හෙලෙව්වොත් එහෙම වේදනාව තව උග්‍ර වෙන වැඩි වෙනවා. පිනතුන අහලා තියෙන අවීචී මහා නරකයේ දේවදත්ත හාමුදුරුවෝ පොළවට සවි කරලා තියෙනෙත් අපයි බිත්තියට සවි කරලා තියෙනෙත් ඒ විදිහටයි කියනවානේ. ඊට පස්සේ ඒකින් නවතින්නේ නැහැ. ඔහු වටේට ගිනි අවුලවනවා. මොන හරි දාලා ගිනි අවුලවනවා. ඉතින් ඔහු අර පොළවට ගහලා තියෙන උල් හින්දා දුකක් දොමනසක් විඳිනවා. තියුණු කටුකු දුක් විඳිනවා. අර වටේ ගින්න නිසා ගිනිසර නිසා තියුණු කටුකු දුකක් විඳිනවා. ගින්නෙන් පිච්චෙනවා. විපාසයේ කියලා කොයිතරම් කිව්වත් වතුර පොදක්වත් හම්බ වෙන්නේ නැහැ. බලන්න එහින් ගින්නෙන් පිච්චෙනවා. හරියම පොළවට සවි කරලා තියෙනවා. උඩින් ගිනි අවුවෙන් පිච්චෙනවා. මේ විදිහේ තියුණු කටුකු අමනාපෝ තීව්‍ර විත කරකසු දුකක් විඳිනට සිද්ධ වෙන පුද්ගලයාට මේක එකක්. ඊළඟ එක තමයි පින්නතුනි බලි සමාංශිකාම්පිකාරන්තේ. ඒ කියන්නේ බලි සමාංශික කියන වදේ කරවනවා. බලි සමාංශික කියලා කියන්නේ දෙපැත්තම කැපෙන බිලි කොකු වගේ හදපු උපකරණ තියෙනවා. මේ වගේන් ඔහු පොළවේ නිදි කරවලා පහර දෙනවා. ඇඳින් වත් කරලා පහර දෙනවා. එහෙනම් පහර දෙනකොට ඒ පහර කැම නිසා අර බිලි කොකු වලට හැම සීල් කරගෙන මස් නහර උපටලා ගෙලිවිලා යනවා. ඉතින් මෙහෙම පහර එකක් නෙමෙයි 100,000 ගාණක් සිද්ධ කරනවා. එහෙම පහර දෙනකොට හැම සිදුරු කරගෙන මස් සිදුරු කරගෙන නහර වල පවා කඩාගෙන කෑලි කෑලි ගෙලිවිලා යනවා. අවසානයේ යට කටු ඉතිරි වෙනකම්ම හැම මස් නහර ඔක්කොම සිඳිලා යනකම් පහර දෙනවා. ඉතින් එක බිලේකක පහරක් වදිනකොට ඒක වැදිලා හැම ගැලිවිලා මස් ගැලෙනකොට කොයිතරම් තියුණු දුකක් ඇති වෙනවද? එවැනි පහර නොනවත්වා සිද්ධ කරනකොට මුළු ඇඟ පුරාම ඒවා පහර දීලා මුළු ඇඟේම තියෙන සම්මස් නහර උපරලා දානකොට කොයිතරම් තියුණු කටුකු ගමනාප දුකක් හට ගන්නවද? හිතලා බලන්න පින්නතුනි.
ඒ දුක කොහොම ඉවසන්නද? ඒක තීව්‍ර කටු ගමන දුක එක වචන වලින් කියන්න පුළුවන් දුකක් එහෙම නෙමෙයි. ඒ කෙනා තමයි දන්නේ කොයිතරම් කරකස දුකක් අමනාප දුකක් කොහෙට අත ගන්නවද, කොයිතරම් වේදනාවක් ඇති වෙනවද කියන එක. එවැනි දඬුවම් අතීත රජ දවස වැරදි කරපර දීලා තියෙන පින්නතුනි. ඊළඟ එක තමයි කහපාන කම්පිකාරන්තේ. ඒ කියන්නේ කහපානක කියන වරදය කරවනවා. කහපාන කියන වදේ කරනවා. කහපාන කියන්නේ කහවණු වගේ මියඟ කෑලි කෑලට කපනවා. ඔය පින්නතුන් ලුණු අලෙහෙම හිත හීනවට කපනවන්නේ තියුණු පිහියක් අරගෙන. අන්නේ ලුණු කපනවා වගේ, අල කපනවා වගේ පොළවේ දිකාරවලා නැත්නම් කොටයක් උඩ ඉඳි කරවලා හරි තියුණු කටකු දුක් දෙන විදිහට තියුණු කැපෙනා විදරගෙන කහවණු සයිස් එකට කහවණු ප්‍රමාණයට මේ මුළු ශරීරයම කපනවා. කකුලේ මහා පටැඟිල්ලෙන් පටන් අරගෙන හිස මුදුන දක්වාම කෑලි කෑවට කපාගෙන යනවා. අත වෙන වෙනම කපනවා. ඉතින් ඒ එක පිහි පාරක් ගානේ, එක කඩු පාරක් ගානේ, එක වැය පාරක් ගානේ කොයිතරම් තියුණු කටුක දුකක් ඒ පුදුර විඳිනවද? හිතලා බලන්න. වැරදීමකින් හරි පිහියක් වැදිලා අපි ඇඟිල්ලක චූටි කෑල්ලක් කැපුණොත් එහෙම කොයිතරම් දුකක් වේදනාවක් ඇති වෙනවද? ඉතින් කහවණු ප්‍රමාණයට මේ ශරීරේ කපාන යනකොට ඔහුට ඇති වේදනාව ගැන කොහොමද කියන්නේ? වචන වලින් කියන්න පුළුවන් කමක් නැත්තේ. ඒ වගේ තියුණු කටුක දුක් ඒ වැරදි කරපායට, සහසිකම් කරපායට, මිනී මරුපායට, හොරකම් කරපායට, මංකොල කවපායට, ස්ත්‍රී දූෂණ කරපායට රජවරු දීලා තියෙනවා. තව තියෙන පින්නතිනි වද වර්ග. kharaapa tachchikampikarante. kharaapa tachchක කියන වදයක් ලබා දෙනවා. ඒක කරවනවා. ඒ කියන්නේ අර බිලී කකු වලින් හැම මස් නහර උපරලා දැම්මා වගේ තියුණු ආයුධ අරගෙන මේ සම්මස් නහර සිදුරු කරනවා. තුවාල කරනවා. මුළු ඇඟ පුරාම තුවාල ඇති කරවලා ලුණු වතුර නැතා සැර ලුණු වතුර ඉහිනවා. කොසු වලින් හරි අතින් හරි සැර ලුණු වතුර ඉහිනවා. ඉතින් චූටි කැපීමක් ඇති වුනහම ලුණු ටිකක් මිරිස් ටිකක් අපේ ඒ තුවාලේ ගැවුනහම කොයිතරම් තියුණු දුකක් ඇති වෙනවද නේද? ඔය මොකේ එහෙම තුවාලයක් හටගත්ත වෙලාවක සැර ආහාරයක් ගන්නකොට ඇති වෙන දැවිල්ල පිනතුන පුරුදුයිනේ. විඳලා තියෙනවනේ. තුවාලයක් ඇති වුනහම වේද මහත්තයා ළඟට දොස්තර මහත්තයාට අරන් ගියාම තුවාලය සුද්ධ කරනකොට දාන බෙහෙත් නිසා ඇතිවන දැවිල්ල කවුරුත් ඉඳලා තියෙනවනේ. ඉතින් බලන්න මුළු ඇඟම සිදුර කරලා තුවාල කරලා ඊට සැර ලුණු වතුර ඉහිනකොට ඒ ලුණු වතුරට ඇතිවන පිච්චීම නිසා දැවිල්ල නිසා ඇතිවන වේදනාව කොයිතරම්ද කියලා. ඉතින් සමහර මෙහෙම ඉහලා ආපහු තුවාල කරන ආපහු ඉහිනවා ආපහු තුවාල කරන ආපහු ඉහිනවා. සම්මස්නහර දීවිල ඇටසැකිල්ලක් මාටපත් වෙන කම්ම මේ දඬුවම සිද්ධ කරනවා. බලන්නේ පුද්ගලයා කොයිතරම් අවාසනාවන්ත කෙනෙක්ද? කොයිතරම් දුකක් දන්නසක් විඳිනවද? විලාප තියනවා, බැගෑපත් වෙනවා, පිපාසයෙන් අඬනවා, වතුර ඉල්ලලා කෑ ගහනවා. නමුත් කවුරුත් උදව් කරන්නේ නැහැ. කවුරුත් ඔහුගේ පිහිටට එන්නේ නැහැ. තමන්ගේ කියන ඥාති මිත්‍රාදීන්, දෙමව්පියන්, සහෝදරින්, ඥාති මිත්‍රාදීන් කිසිවෙකුට ඔහු බේර ගන්න පුළුවන් කමක් නැත්තේ. ඔහු කරපු වැරදට දඬුවම ලබා දෙනවා. ඥාති මිත්‍රාදීන් කොයිතරම් බැගෑපත් වුණත් ඔහු බේරගන්නේ නැහැ, බේරවන්නේ නැහැ. දඬුවම නියම කරොත් දඬුවම ලබා දෙනවා. බලන්න පින්නතුනි, තමන් කරපු දුසිරත නිසා මෙලොව වශයෙන් ලබන්න සිද්ධ වෙන දුක්ඛම් කටුවල ස්වභාවය. ඊළඟ දඬුවම තමයි පින්නතුනි ඵලිග පරිවර්තිකම්පිකාරන්තය කියලා කියන ඵලිග පරිවර්තික කියන වදේ කරවනවා. ඵලිග පරිවර්තික කියලා කියන්නේ පොළවේ නිදි කරවනවා ඇලයට හිටින විදිහට. ඇලයට හිටින විදිහට නිදි කරවලා දිග තියුණු පොල් තියෙන කටුවක් උඩ පැත්තට තියෙන කියන්නේ පොළවට විරුද්ධ පැත්තෙන් තියෙන අහස පැත්තට තියෙන කනට තියලා පහර දෙනවා. එහෙම වුණාම ටික ටික පහර දෙනකොට ඒ කන සිදුරු කරගෙන අනික් කනෙන් මතුවෙලා පොළවේ සවි වෙනවා. මේ විදිහට කනෙන් උලක් ගහලා පොළවේ සවි කරනවා. පොළවේ සවි කරවලා කකුල් දෙකෙන් අල්ලලා ඔහු මේ උල වටේට කරකවනවා. වෙනතුන් දැකලා ඇති ඉස්සර ඔය සෙක්කුව කියලා ප්‍රකාරණ ඉතින් තෙල් හිඳින්න. මේ මැද තියෙන දණ්ඩේ මොල් ගහේට දඬුවක් සවි කරලා හරකෙකුට බැඳලා ඒක කරකවනවානේ.
අන්න ඒ වගේ වටේට කරකවනවා. ඉතින් ඔහුගේ මස් සිඳිලා මොළයේ ඇතුලේ තියෙන දේවල් ඔක්කොම මේ යනවා. ඉතින් එහෙම කරකවනකොට තියුණු කටකු අමිහිරු දුකක් ඔහු විඳිනවා. තේරුම් ගන්න පිණුතුනේ දෙකේ ස්වභාවය අපිට වචන වලින් විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. සිහි කරලා බලන්න, මනසිකාරය කරලා බලන්න. අපට පුංචි දෙයක් ඇති වෙනකොට ඇති වෙන වේදනාව, පුංචි තුවාලයක් ඇති වෙන කැපීමක් ඇති වෙනකොට අතපයක් කරනකොට ඇති වෙන වේදනාවක් කොයිතරම්ද? මිහි වේදනාව ඒ වගේ 100,000 ගුණයකට වඩා වැඩි. ඊළඟ වල තමයි පිළිතුරේ පලාල පිට්ටිකාම්බිකාරන්තය කියලා කියනවා. ඒ කියන්නේ පලාල පිට්ටේ කියන වදයක් කරවනවා. ඒ කියන්නේ මේ ඇඹුරුම් ගල් අරගෙන පොළවේ දිගහරවලා මේ ඇට කටු සේරම තැලිලා පොඩි වෙන යන විදිහට තලනවා. ටික ටික තලනවා. කකුලේ ඉඳලා අත්වලින් ඉඳලා තලාගෙන යනවා. අවසානයේ සම්මස් ගොඩක් විතර ඉතුරු වෙලා තියෙන්නේ. කෙස් වැටින් අල්ලලා උස්සලා ඇතහැරියාම සම්මස් ගොඩක්. ආපු ඒකත් වෙලනවා පිටුරු ගොඩක් වගේ. සමහරට ඒ විදිහ සත්‍යය මැරිලා නමුත් දඬුවම දෙනවා. හිතන්න පොඩ්ඩක් තැලීමක් ඇති වෙනකොට ඇති වෙන වේදනාව. මොකක් හරි එකට අහු වෙලා අපි අතක් පයක් තැලෙනකොට කොයිතරම් වේදනාවක් අපිට ඇති වෙනවද? ඉතින් ඒ වගේ 100,000 ගුණයකට වඩා වැඩි වේදනාවක් ඒ පුද්ගලයාට අවස්ථාවදී ඇති වෙනවා. ඊළඟ දඬුවම තමයි පිනුදිනේ තත්තේනපි තේරේන ඔසින්චන්තේ කියලා කියනවා. ඒ කියන්නේ රත් කරපු ගිනියම් වෙන රත් කරපු පැසුණු තෙල් අරගෙන මුළු ඇඟ පුරාම ඉහිනවා. එතකොට ඒ තෙල් වැටෙනකොට ඒ තෙල් බින්දු වැටෙනවා තැන් පිච්චිලා යනවා. පුංචි ගිනි දැල්ලකට පහන් දැල්ලකට අපි අතක් ඇඟිල්ලක් අහු වෙලා පිච්චෙනකොට ඇති වෙන වේදනාව අපි විඳලා ඇතිනේ. ඉතින් ඒ වගේ 100,000 ගුණයකට වඩා වැඩි වේදනාවක් තියුණු කටුක වේදනාවක් ඒ පුද්ගලයා විඳින කෙනෙක් බාරපත් වෙනවා. බලන්න මුළු ඇඟ පුරාම පැසුණු තෙල් ඉහිනකොට ඒ තෙල් නිසා ඇති වෙන පිච්චීම දැවිල්ල හිතා ගන්න පුළුවන් පින්නතුනි. ඒ විදිහේ දඬුවම් අතීතයේ දීලා තියෙනවා. ඊළඟ දඬුවම් තමයි පින්නතුනි සුනකේන පිකාදන්තේ. ඒ කියන්නේ සුනකයන් ලවක් කවුනවා. ඒ සුනකයෝ දවස් ගාණක් කණ්ඩ නොදී निराहाරව තියෙනවා. එතකොට ඒගොල්ලෝ සාගින්නෙන් බඩගින්නෙන් තමයි ඉන්නේ. ඊට රෞද්‍ර වෙලා ඉන්නේ. ඉතින් ඒ වැඩ කරුපාය යම් කූඩුවකට හරි දාලා සුනකයෝ මුදා හරිනවා. ඉතින් ආය ඒ සුනකයෝ බඩගිනි විපාසී රෞද්‍ර වෙලා ඉන්නේ. ඒ අය කෑලි කෙලවට කඩාගෙන කාලා ඇට ගොඩක් බවට පත් කරලා දානවා. මේ විදිහට සුනකයෝ ලව කවුනවා. ඉතින් පින්නතුනි එකවරේ පුද්ගලයන් මරණයටපත් වෙන නෙවෙයිනේ. සම්මස් නහර ටික ටික කඩාන කනකොට කැලි කැවට කඩාන කනකොට කොයිතරම් දුකක් වේදනාවක් ඇති වෙනවද කියන එක තේරුම් ගන්න පුළුවන්. මේ විදිහේ දඬුවම් අතීතයේ දීලා තියෙනවා. ඊළඟ දඬුවම තමයි පින්නතුනි ජීවන්තම්පි සූලේ උත්තානෙන්තේ කියලා කියනවා. ඒ කියන්නේ ජීවත් වෙලා ඉඳිද්දිම පණ පිටින් ඉඳිද්දි උල තියනවා. මේ උල තියනවා කියන්නේ ගොඩක් දිනක් අහලා තියෙන දඬුවමක්. තියුණුව සකස් කර බුලක් තියෙනවා. ඒ උල උඩ හිඳවනවා. හිඳවුනහම ගොඩ මාර්ගය හරහා ඒවල බැහැගෙන ගිහිල්ලා තමාන මුඛයෙන් එළියට එනවා. පපුව සිදුරු කරන එළියට එනවා. බෙල්ල සිදුරු කරන එළියට එනවා. ඉතින් ඒ පුද්ගලයා තියුණුව කටුක දුකක් විඳලා තමයි බොහෝ දුකක් විඳලා තමයි මරණයටපත් වෙන්නේ. ඉතින් නැමරි ජීවත් වෙනවා කියන එකක් එහි සිද්ධ වෙන්නේ නැති තරම්. ඊළඟ දනුවම තමයි පිනතුනි අසිනාපි සීසං චින්දන්තේ කියලා කියනවා. ඒ කියන්නේ කඩුවක් අරගෙන තියුණුව කැපෙන කඩුවක් අරගෙන ගෙලෙසින්දලා දානවා. මේකත් ගොඩක් දෙනෙක් අහලා තියෙන දඬුවමක්. දංගෙඩියේ තියලා ගෙලෙසින්දනවා කියන එක. ඉතින් මේ විදිහට ගෙල කපලා දානවා, බෙලෙසින්දලා දානවා. ඉතින් ඒ විදිහට දඬුවම් දීලා ඒ පුද්ගලයා එක්කව මරණයටපත් කරනවා. එහෙම නැතිනම් මරණ මාත්‍ර දුකක් ඇති කරනවා. පිළිතුරේ මේ විදිහේ දඬුවම් අතීතයේ රජ කාලේ දීලා තියෙනවා. පිළිතුරේ අහලා තියෙන දෙතිස් වදයන් කියලා. ඉතින් මේ තමයි පිළිතුරේ දෙතිස් වදයන් වන කොටසක්. ඉතින් මේ සූත්‍රයේ 26 ආකාරයක් පිළිබඳව දේශනාවේ පෙන්වා දීලා තිනවා. සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා දඬුවම් ආකාර 26ක් පිළිබඳව. ඉතින් ඒවා තමයි පිළිතුරේ විස්තර කරලා දුන්නේ, පැහැදිලි කරලා දුන්නේ. අතීතයේ රජ කාලේ ඒ වැරදි කරපු අයට, සොරකම් කරපු අයට, මිනීමරුපු අයට, ස්ත්‍රී දූෂණ කරපු අයට, අපචාර කරපු අයට, මහජනයන්ගේ වස්තු සම්පත් කොල්ල කවපු අයට මෙවැනි අය අල්ලගෙන රජවරු දුන්නු දඬුවම් තමයි. පින්වතුනි ඉතින් එවැනි දඬුවමක් දෙන කෙනෙක් දැක්කහම අර මහා පිරිස් මැද ගෙනලා තමයි දඬුවම් දෙන්නේ. එතන ඒ තැන ඉන්න මිනිස්සු ඒක දැක්කහම නුවණැති කෙනෙක් කල්පනා කරන අහෝ මමත් මෙවැනි වරදක් කරොත් එහෙම කවදා හරි මටත් මේ වගේ දඬුවමක් විඳින්න සිද්ධ වෙනවා නේද? අන්න එහෙම හිතලා ප්‍රතිවේක්ෂා කරලා ඒක න එවැනි වරදවල් නොකරන කෙනෙක් බාටපත් වෙනවා. එවැනි වරද මිදුණු කෙනෙක් බාටපත් කරනවා.
අතීතයේ රහස්ගත වෙන වැඩක් කරා නම් ආයි කවදාකවත් වෙන වැඩක් කරන්නේ නැහැ කියලා තමන්ගේ සිත තමන්ගේ කය වචනය සංවරයේ පිහිටුවාගෙන දැහැමි කෙනෙක් බවට පත් වෙනවා, නිවැරදි කෙනෙක් බවට පත් වෙනවා, සුචරිතවත් ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙන ජීවිතය හදා ගන්නවා. ඉතින් අර වැරදි කරපු කෙනා තියුණුව කටකෝ මරණ මාත්‍ර දුකක් විඳිනා පින්නතුනි. එවැනි දඬුවම් අතීතයේ දීලා තියෙනවා. ඒ නිසා අපි සිහි කර ගන්න ඕනේ පින්නතුනි. අද වර්තමාන කාලයේ නම් එවැනි දඬුවම් දෙන්නේ නැහැ. නමුත් අතීතයේ ආත්ම භවවල අපි එවැනි දඬුවම් විඳලා ඇති. අනාගතයේ මතු කාලයේදී එවැනි දඬුවම් අපිට විඳින්න නොයදිනවා කියලා නිශ්චිත වශයෙන් කියන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු ආර්ය සත්‍ය ධර්මය අපට අවබෝධ කරගන්න බැරුණොත් අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ අපි මේ දඬුවම් වලින් මිදුණායි කියලා. එනිසා අපි මේ පිළිබඳව තේරුම් අරගෙන මේ සංසාරයේ ස්වභාවය තේරුම් අරගෙන අපි සංවේගයක් ඇති කර ගන්න ඕන. සංවේගයක් ඇති කරගෙන අපි අපේ කාය වචනේ සිත කෙනෙමේ තෙදුර සංවර කරගෙන දෙහැම ජීවිතයක් ගත කරන්නට අපි හැමදෙනාම අදිෂ්ඨාන කර ගන්න ඕන. ඉතින් මේ පෙන්වා දුන්නේ දෙට්ට දමයක වශයෙන් දෙන්නව වැරදි පිළිබඳව. ඊළඟට මේ සූත්‍රය පෙන්වා දෙනවා සම්පරායක වජ්ජය කියලා. වැරදි කරපු අයට, කයෙන් දුසිරිත කරපු අයට, වචනෙන් දුසිරිත කරපු අයට, මනසෙන් දුසිරිතවත් දේ හිතපු අයට, ඒ දුසිරිතේ හැසිරුණු අයට මරණයෙන් පසු ලැබෙනා දුක් තියෙනවා. ඒවා තමයි සම්පරායක වජ්ජ කියලා කියන්නේ. පින්නතුන් අහලා ඇති, කියවලා ඇති දේවදූත සූත්‍රය. මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන දේවදූත සූත්‍රය බුදුරජාණන් වහන්සේ සූත්‍රයෙන් පෙන්වා දෙනවා. මේ විදිහේ පාප කර්මයන් කරපු අය මරණයන් මතු අපායේ ඉපදිලා අවීච මහ නරක ආදී නිරෙහි ඉපදිලා නිරේ විඳින දුක් පිළිබඳව දේවදූත සූත්‍රයේ පැහැදිලි ලෙස විස්තර කරලා තියෙනවා. ඒ නිසා කාල වේලාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ කරුණු සියල්ල විස්තර කළ දෙන්න සිහි කර ගන්නට පිනුතුනේ වෙලාවක් තියෙනවා නම් ඒවා කියවලා බලන්න දේවදූත සූත්‍රය. සමහර ඒ දේවදූත සූත්‍රය ගැන විස්තර කරපු දේශනාවන් ඇති. ඒ වහලා ශ්‍රවණය කරලා ඒ පිළිබඳව තේරුමක් අවබෝධයක් ඇති කර ගන්න. සතර පායේ දෙන ඒ අපායේ නිරේ දෙන දුක් පිළිබඳව අවීචි මහා නරකය කියලා කියන්නේ පිනුතුනි යොදුන් 100ක් බැගින් දිග පළවස තියෙන ලෝහ බිත්ති වලින් හැදුණු නිරන්තරයෙන් ගින්නෙන් පිරුණු නිරයක්. හාත්පස ගිනගෙන ඇවිල්ලා නිරයක්. ඒ නිරේ බිත්ති වලින් ඉඳලා යොදුන් ගානක් දුරට ඒ ගින්නේ සැර පවතිනවා කියනවා. ඒ අවීචි මහා නරකයට යම් සත්‍යයක් කරනොත් ඔය ගින්නට පිච්චිලා අළු වෙලා යනවා. නමුත් ඔහු කරපු වරද නිසා මරණය සිද්ධ වෙන්නේ නැහැ. ආයෙත් උපදිනවා, ආයෙත් පිච්චෙනවා, ආයෙත් උපදිනවා, ආයෙත් පිච්චෙනවා. ඒ නිරේ සමහර කල්පයක් මුළුල්ලේ එහෙම දුක විඳින්න සිද්ධ වෙනවා. ඒ විදිහේ තුණු කටුක දුක් පරලොවදී ලබන සිද්ධ වෙන මේ විදිහ වැරදි කරන අයට. ඒ වගේ තව පුංචි කාරණයක් කියන්නම්. പ്രേත ලෝකෙ විඳින වැරදි පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දේශනාව සඳහන් කරලා තියෙනවා. ඒ පිළිබඳ කරුණ කාරණා දැනගන්න පුළුවන් പ്രേත වස්තු ප්‍රකරණය කියවලා තේරුම් අරගෙන ඒ වගේම පාරාජිකා පාළියේ 4 වෙනි පාරාජිකා විස්තර කරන තැන ඒ විනීත වස්තු වල මොග්ගලන් මහරහතන් වහන්සේ තමන් දිවසින් දැක්ක പ്രേතයෙක් ගැන විස්තර කරලා තියෙනවා. ඒ විස්තරය කියවම බුදුරජාණන් වහන්සේත් එබඳු പ്രേතය දැක්කයි කියලා ඒක විස්තර කරලා ඒ අය අතීතයේ කරපු කර්මය ගැනත් විස්තර කරලා තියෙනවා. පිනුතුන පුළුවන් නම් විනය පිටකයේ පාරාජිකා පාළියේ 4 වෙනි පාරාජිකා විනීත වස්තු ටික කියවන යනකොට අවසානට ඒවා සඳහන් කරලා තියෙනවා. එක් අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ දැකලා තියෙනවා කලගිඩියක් වගේ අණ්ඩක් කරේ තියාගෙන යන പ്രേතයෙක්. ඉතින් ඒ പ്രേතයා පිටිපස්සේ ගිජිලිහුණියෝ කවුඩ ඇවිල්ලා අර අණ්ඩේට කොටනවා කියනවා. කොටලා කෑලිකවට කඩනවා කියනවා. බගෑපත් හඬ තියෙනවා. ඉතින් යනකොට ඒ අණ්ඩ කරේ තියාගෙන තමයි යන්නේ. ඉඳ ගන්නකොට අණ්ඩ උඩ තමයි ඉඳගන්නේ. ඉතින් ඒ ඉඳ ගන්න තැන් වලත් යන තැන් වල හැමතැනම පිටිපස්සෙන් අර කවුඩ ගිජිලිහුණිය ඇවිල්ලා අණ්ඩට කොටනවා කියනවා. ඒ කොටනකොට ඒ තුණු කටුක දුක දරා ගන්න බැරුව බැගෑපත් හඬ දෙනවා. විලාප තිනවා, කෑ ගහනවා කියනවා. කුම්භණ්ඩ ප්‍රේතය කියලා තමයි මෙයාට හඳුන්වලා තියෙන්නේ. කුම්භණ්ඩ ප්‍රේතය. මේ ප්‍රේතයා මේ දනුම ලබන්න මේ ප්‍රේතෙක් කියලා උපදිනට අතීතේ කරපු වරද මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. කියන මහණෙනි අතීතයේ මේ තනත්තා මේ රජගහනුවර විනිසුරු කරුවෙක්, කෝට විනිසුරු කරුවෙක් කියනවා. ඒ කියන්නේ අර වැරදි කරුවන් නිවැරදි කරවන්න විනිශ්චය කරන්නට අරන් යනවනේ. එහෙම අරන් ආවම අල්ලස් අරගෙන වැරදි කරුවම නිවැරදි කරවන්න කරනවා. නිවැරදි කරවන්න වැරදි කරවන්න කරනවා. ඒ නිසා අර නිවැරදි කරුවෙක් අහිංසක නිවැරදි කරුවෙක් වැරදි කරුවෙක් බාරපත් කරලා ඔහුට නිස්කාරණේ
කටුක අමනාප දුක් දීලා දුක්කම කර දෙන්න සලස්සනවා. සහජිකං කරු වැරදි කරෝ නිවැරදි කරෝ කරලා තව තවත් ඒ වැරදි පළඹවන කෙනෙක් බාරපත් කරනවා. මේ විදිහට අල්ලස් අරගෙන වැරදි කරුවන් නිවැරදි කරුවන් කරපු හින්දා නිවැරදි කරුවන් වැරදි කරුවන් කරපු මේ කෝට විනිශ්චය කරුවා තමයි මේ විදිහේ මේ ඒ වැරදි කරලා අවසානයේ මරණයන් මැත්තේ නිරේ ඉපදිලා අවුරුදු 100 ගණන් දහස් ගණන් 100,000 ගණන් නිරේ පැසිලා අවශේෂ විපාක වශයෙන් තමයි මේ විදිහේ කොම්භාණ්ඩ ප්‍රේතෙක් වෙලාත් දුක් විඳින්නේ කියලා තථාගත සාරාචින් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඉතින් පින්නතුනේ තව තවත් බොහෝ කරුණු කාරණා ඒ වගේ සඳහන් වෙනවා. ඒවා සියල්ල පැහැදිලි කරන්න අපට දේශනාවට කාලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනේ පුළුවන් මේ ග්‍රන්ථයන් කියවලා බලන්න, දේවදූත සූත්‍රය කියවලා බලන්න, ප්‍රේත වස්තු වර්ණනා, ප්‍රේත වස්තු ප්‍රකරණය කියවලා බලන්න. මේ පරාජිකා පාළියන සතරේ පරාජික මිනිස්සුත් අවසාන තියෙන ඒ කතාව ඒවා කියවලා බලන්න. ඒ තුලින් මේ පරලොවදී ඒ සහජිකම් කරපු අයට දුසිරති හැසිරුණු අයට දෙන දඩුවම් ගැන තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනේ ඒවා තේරුම් අරගෙන සංසාරයේ තියෙන භයානක ස්වභාවය තේරුම් අරගෙන නිස්සාර ස්වභාවය තේරුම් අරගෙන දුසිරිතවත් ඔය හැසිරුණාම ලැබෙන විපාක පිළිබඳ තේරුම් අරගෙන අපි උත්සාහ කරන්න ඕන දෙහැම ජීවිතයක් ගත කරන්න. අපේ කය ద్వාරයේ සංවර කරගන්නට, වාග් ద్వාරයේ සංවර කරගන්නට, මනෝ ద్వාරයේ සංවර කරගන්නට. එහෙම ත්‍රිවිධ ద్వාරයන් සංවර කරගෙන සුචිරිතවත් සිල්වත් ජීවිතයක් ගත කරන්න හැමදෙනාම අදිෂ්ඨාන කරන්න ඕන. ඒ විදිහට ධර්මානුකූල ජීවිතයක් ගත කරගත්තොත් සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරද්දී පින්නතුනි අපිට මෙවැනි වැරදි වලට බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එවැනි දඬුවම් වලට ලක් නොවි සුගති සම්පත් විඳින්න අපිට මේ සතරේ නිවන් දකින අවස්ථාව දක්වා සතර ගමන යන්න පුළුවන් වෙයි. නමුත් අපි උත්සාහ කරන්න ඕන. සතර ගමන යනවා කියන එකක් නෙමෙයි හිතන්න ඕන. කොහොම හරි උත්සාහ කරලා බෙරවීරිය වඩලා සමතිපාසනා භාවනාව සිද්ධ කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඉක්මනින් මේ සංසාර බහුදකින් අත් මිදෙන්නට අපි උත්සාහ කරන්න ඕන. ඉතින් අද වෙසක් පුන් පොහෝ දිනිය විශේෂ දවසක්, පුණ්‍යමන්ත දවසක්. ඒ නිසා අපි හැමදෙනාම ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගල සිහි කරන දවසේ අද දවසේ අදිෂ්ඨාන කරගන්න ඕන. ඉදිරි කාලයේදී ඊටාම සිල්වන්ත ගුණවත් ජීවිතයක් ගත කරන්නට, සුචරිතවත් ජීවිතයක් ගත කරන්නට, කුසලයන්ගෙන් පරිපූර්ණ ජීවිතයක් ගත කරන්නට, සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාම් පූර්ණේ කරගන්නට, දස පුණ්‍ය ක්‍රියාවන් වල දස කුසල ධර්මයන් හැසිරෙන්නට, දස අකුසලෙන් මිදී ජීවත් වෙන්නට, සත්‍තිස් බෝධිපාශික ධර්මයන් තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්න හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න ඕන. ඉතින් මේ ධර්ම දේශනාව, මේ කුසල ධර්ම ශ්‍රවණය, මේ කුසලය පින්තුන් සියලු දෙනාටත්, දේව මනුස්ස සියලු සත්ත්ව ප්‍රජාවටත් ලොවේ ලෝතර නිවනින් සැනසීම පිණිසම හේතු වේවා, වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. එසේ ප්‍රාර්ථනා කරගෙන අපි දෙවියන්ට ඥාති පින් අනුමෝදන් කරලා පුණ්‍ය ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. ඉදං ඕ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරන් රක්ඛන්තු මං පරං. කපසත සහස්සානී සෝලසාපිය සංකේ සම්බරන් බෝධි සම්භාරේ අගතෝ ජාති ජාතිසෝ නියතෝ බුද්ධ භාවාය භද්දකප්පේ ඉඳන්ති මේ බෝධිසත්වෝ ච මිත්තේයෝ පුඤ්ඤම්මේ අනුමෝදතෝ. චත්තාරෝ ච මහරජා සක්කෝ චාති සුරා පරේ අනුමෝදිත්වා ඉමන් පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං. අස්මින් විහාරේ ච ආරාමේ අදිවත්තා ච දේවතා අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං. සබ්බේ සත්තා ච මජ්ජත්තා හිතාච අහිතාච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බුද්ධන්තු අමතං පදං. අපි ප්‍රාර්ථනා කරගෙන පින්තුනි මේ ධර්ම ශ්‍රවණයේ කුසලය ඒ වගේම පින්තුන් සියලු දෙනා සිද්ධ කරන්නා වූ මේ සීලාදී ප්‍රතිපද ධර්මයන් පූර්ණ කිරීමේ කුසලය මේ හැම කුසලයක්ම ඒකාන්තයෙන් අප සියලු දෙනාටම නිවන් දකිනා මොහොත දක්වාම උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලාම ඇසුරු කරන ලැබේවා. දුසිරි දුරාශ්‍රය දින සත්පුරුෂ පාප මිත්‍ර ආශ්‍රයෙන් දුරින් මුදුරු වේවා.
ඒකාන්තයෙන් සියලු කුසලයන්ම සුවසේ පරිපූර්ණය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ ලෝතර නිවනින් සැනසීම පිණිසම හේතු වේවා, වාසනාව වේවා, පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. හිමාය ධම්මානු ධම්ම පටිපත්තිය බුද්ධං පූජේමි. හිමාය ධම්මානු ධම්ම පටිපත්තිය ධම්මං පූජේමි. හිමාය ධම්මානු ධම්ම පටිපත්තිය සංඝං පූජේමි. අද්ධායමාය පටිපත්තිය ජාති ජරා මරණං හා පරිමුංචිස්සාමි. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛය වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ ධම්ම සම්දිට්ඨක අකාලික. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ සංඝ පුඤ්ඤක්ඛෙත්ත අනුත්තර. සාධු සාධු සාධු. හැමදෙනාටම සිතක් සාන්තියක් අභිවෘද්ධියක් වේවා, දීර්ඝ සම්පත් අභිවර්ධනය වේවා කියලා ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සුවපත් වේවා, දීර්ඝායුෂ ලැබේවා, සංසාර දුකින් නිදහස් වේවා.